හරි ආයිබෝන් ළමයි ඔයාලන්ට හරියට ඇහෙනවා ඇති කියලා හිතනවා 10 වසරේ 4 වෙනි පාඩම ශ්‍රී ලංකාවේ පැරණි සමාජය ශ්‍රී ලංකාවේ පැරණි සමාජය 10 වසරේ 4 වෙනි පාඩම මේකත් ඔයාලන්ට වැදගත් පාඩමක් සාමාන්‍යයෙන් සම්පූර්ණ ප්‍රශ්නයකට ආවොත් එහෙම ලකුණු 18කුත් ඊළඟට බහුවර්ණ ප්‍රශ්න සාමාන්‍ය මේකෙන් අනිවාර්යෙන් බහුවර්ණ ප්‍රශ්න දෙකක් තුනක් එනවා. එතකොට බහුවර්ණ ප්‍රශ්න තුනක් ආවත් ලකුණු 6ක් ඇඩ් වෙනවා සහ සම්පූර්ණ ප්‍රශ්නයක් ආවත් ලකුණු 18යි. සාමාන්‍ය මේ පාඩම කවර් කරගන්නවා කියන්නේ ඔයගලන්ට ලකුණු 24ක් විතර ඇඩ් කරගන්න පුළුවන්. මේ පාර O level කරන කට්ටියත් grade 10 එකෙත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ පාඩමක් ඉවර වෙනවා කියන්නේ හැමතිස්සෙම exam එකට ලකුණු එකතු වෙනවා කියන එක. පාඩමක් ඉවර කරගෙන ඔයගොල්ලෝ මේ පාඩම සම්පූර්ණ කරගන්නවා කියන්නේ ඔයගලන්ට එක්සෑම් එකට ලකුණු එකතු කරගන්නවා කියන කරුණ. හරි අපි එතකොට දැන්ට පාඩම් තුනක් කළා. පළවෙනි එක ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර, දෙවෙනි පාඩම ශ්‍රී ලංකාවේ ජනාවාස වීම, තුන්වෙනි පාඩම අපි සාකච්ඡා කළා රාජ්‍ය බලය විකාශනය නැත්නම් ලංකාවේ රාජ්‍යත්වයේ විකාශනය කියන පාඩම. ඒතකොට පාඩම් තුනක් අපි දැනට සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ. අද එතකොට පටන් ගන්න අපේ හතරවෙනි පාඩම ශ්‍රී ලංකාවේ පැරණි සමාජය. සාමාන්‍යයෙන් අපි දැන් ඉතිහාසය දිහා බලද්දී අපිට පේන දෙයක් තමයි හැම වෙලේම දැන් අපි ඉතිහාස ලංකාවේ ඉතිහාසය ගත්තත්, යුරෝපයේ ඉතිහාසය ගත්තත්, ඉන්දියානු ඉතිහාසය ගත්තත් ඒකේ හැම වෙලේම බලන්න ළමයි වැඩිපුර තොරතුරු සඳහන් වෙන්නේ පාලකයෝ ගැන. නැත්තම් පූජකයෝ ගැන. නැත්තම් ප්‍රභූවරු. ඒ ඉහළ පළයන්තියේ කට්ටිය ගැන තමයි වැඩිපුර තොරතුරු සඳහන් වෙන්නේ නේ. අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ මහවංශය බලන්නකෝ. ඒතර මහවංශයේ වැඩිපුර තියෙන්නේ පාලකයෝ ගැන. ඊපස්සේ ආගමික තොරතුරු. එහෙමනේ. ඒතර සාමාන්‍ය ජනතාව ගැන තියෙන තොරතුරු අඩුයි. සාමාන්‍ය ජනතාව ගැන තොරතුරු වාර්තා වෙන්නේ අඩුයි. නමුත් ඕනෑම සමාජයක බහුතරය සාමාන්‍ය ජනතාව. වර්තමානයේ බලන්නකෝ. බහුතරය ඔලෙන් සමාජය දිහා බැලුවම අපිට පේනවා බහුතරය සාමාන්‍ය ජනතාව. පාලකයෝ පූජකයෝ කියන්නේ අඩු ප්‍රතිශතයක්. නමුත් හැම වෙලේම වැඩිපුර තොරතුරු වාර්තා කරන්නේ කවුරු ගැනද? අර සුළුතරයක් වෙච්ච පාලකයන්, පූජකයන්, ප්‍රභූවරුන් ආදීන් ගැන. එතකොට ඉතිහාසය ඉගෙන ගැනීමේදී සාමාන්‍ය ජන ජීවිතය තිබ්බේ කොහොමද? සංවිධානය වෙලා තිබ්බේ කොහොමද? මිනිස්සු ජීවත් වෙන්න මොනවද කළේ? මෙන්න මේ තොරතුරුත් හැදෑරීම වැදගත්. ඒ නිසා තමයි ඔයගලන්ට 10 වසරේ පාඩමක් එකතු කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියලා. එහෙනම් මේ පාඩමේදී අපි කතා කරනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවන රටාව, ජීවනෝපායන්, ඒගොල්ලන්ගේ පැවති ආගම්, සිරිත් විරිත් ඔය දේවල් ගැන මේ ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියන මාතෘකාව යටතේ අපි සාකච්ඡා කරනවා. ඊළඟ කරුණ තමයි ලෝකයේ ඕනම රටක් ගත්තොත් ඒ රටක පාලනය මෙහෙවන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. දැන් ඔන්න කොයිද බුරුමේ තියෙනවා හමුදා පාලනයක්. ඒ වගේ එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියලා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. මේ ආයතන තුනෙන් මොනවද කරන්නේ? ව්‍යවස්ථාදායකය කියන්නේ ළමයි වර්තමානයේ නීති සම්පාදනය කරන ආයතනය. මොකද නීති සම්පාදනය කරනවා කියන්නේ නීති හදනවා. නීති සම්පාදනය කරනවා. ඊට පස්සේ හදන නීති ක්‍රියාත්මක කරවන්න ඕනේ. ඒ නීති ක්‍රියාත්මක කරන තැන තමයි විධායකය. ඒතකොට විධායකයේ විවිධ ස්වරූපෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නීති ක්‍රියාත්මක කිරීම. එතකොට මේ නීති හදනවා, නීති ක්‍රියාත්මක කරනවා. සමහර නීති උල්ලංඝනය වෙද්දී මිනිස්සුන්ට අසාධාරණ වෙන්න පුළුවන්. වෙනවනේ. ඒතකොට ඒ නිසා යුක්තිය පසිඳලන්න වෙනම එකක් තියෙනවා. මොකද්ද? අධිකරණය. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියලා ආයතන තුනක් වර්තමානයේ තියෙනවා. අපේ රටේ අතීතයේත් මේවා මේ විදිහටම නැතත් වෙනස් ස්වරූපයකින් ක්‍රියාත්මක වුණා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියලා ඔය නම් වලින් නැතත් දැන් තියෙන ක්‍රමයටම නැතත් ඒවා එක්තරා විදිහකට ක්‍රියාත්මක වුණා. අපි ගත්තොත් අතීතයේදී ඔයගොල්ලෝ දන්නවා ළමයි ලංකාවේ තිබේ රාජාණ්ඩු ක්‍රමයක්. මොකද්ද රාජාණ්ඩු ක්‍රමයක් කියන්නේ?
රජුක විසින් පාලනය කරන ක්‍රමයක්. එතකොට මේ රාජාණ්ඩු ක්‍රමයක අපේ රටේ ව්‍යවස්ථාදායකයයි විධායකයයි දෙකම එකක් විදිහට තමයි ක්‍රියාත්මක වුණේ. පැහැදිලිද? අද වෙද්දි තියෙනවා ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය කියලා තුනක්. නමුත් අතීතයේ පැවති රාජාණ්ඩු ක්‍රමයක්නේ. රජෙක් යටතේ පාලනය වන ක්‍රමයක්. ඒක ඇත්තටම ව්‍යවස්ථාදායකයයි විධායකයයි. එක පැත්තකින් අධිකරණයේ ඉහළම තැන ඉන්නේ රජතුමා. නමුත් ප්‍රායෝගිකව හැම දෙයකටම රජතුමාට සම්බන්ධ වෙන්න බැරි නිසා අධිකරණ බලතලත් බෙදලා දීලා තිබ්බා. එතකොට අපි බලමු මේ අතීතයේ ව්‍යවස්ථාදායකයයි විධායකයයි හැඳින්වෙන්නේ මොකක් කියලාද? අපේ රටේ අතීතයේ ව්‍යවස්ථාදායකය සහ විධායකය හැඳින්වුවේ එක්තැන් සමය කියලා. එක්තැන් සමය. හරිද? ව්‍යවස්ථාදායකයයි විධායකයයි දෙකම හඳුන්වන්නේ මේ එක්තැන් සමය කියන නාමයෙන්. එතකොට මේ එක්තැන් සමය කියන එක හැදිලා තියෙන්නේ වචන තුනක් එකතු වෙලා. ඒක ආස්ථාන සාම්‍ය. මේ වචන තුන එකතු වෙලා තමයි මේ එක්තැන් සමය කියන වචනේ හැදිලා තියෙන්නේ. ඒක ආස්ථාන සාම්‍ය. මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? මේකෙන් අදහස් වෙන්නේ ඒක ආස්ථාන සාම්‍ය කියන වචන තුනේ අදහස සියලු දෙනාගේ එකඟතාවයෙන් කටයුතු කරන සභාව කියන එක. එක්තැන් සමය නැත්තම් මේ ඒකාස්ථාන සාම්‍ය කියන වචන තුනෙන් හැදිලා තියෙන වචනේ තේරුම සියලු දෙනාගේ එකඟතාවයෙන් කටයුතු කරන සභාව කියන එක. මෙතන මෙහෙමයි. සියලු දෙනාගේ එකඟතාවයෙන් කටයුතු කරනවා කිව්වහම අපි හිතමුකෝ රාජ්‍ය සභාවේ 20ක් ඉන්නවා කියලා. 20ම කැමති වෙන්න ඕනේ නැහැ තීරණයක් ක්‍රියාත්මක කරන්න. හරිද? අදටත් එහෙමනේ. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා නම් 225ම කැමති වෙන්න ඕනේ නැහනේ. ඒ වගේ මේ රාජ්‍ය සභාවේ නැත්නම් එක්තැන් සමයේ ඉන්න බහුතරයක් කැමති නම් ඒ දේ ක්‍රියාත්මක කරනවා. එතකොට බලන්න ලංකාවේ රාජාණ්ඩු ක්‍රමයක් යටතේ වුණා. රජෙක් යටතේ පාලනය වෙන ක්‍රමයක වුණත් එතනත් නිකන් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් තියෙනවානේ. රජතුමාට ඕන නම් කායෙන්වත් අහන්න ඕනේ නැහැ. රජෙක් කියන්නේ එයාට කැමති දේ කරන්න පුළුවන්. එහෙම බලයක් තියෙනවා. හැබැයි විශේෂත්වයේ තියෙන්නේ අපිට එහෙම සඳහන් වෙනවා සෙල්ලිපිවල පවා රජතුමා යම් තීරණ ගනිද්දී රාජ්‍ය සභාවේ ඉන්න අයගේ අදහස් විමසලා බලලා වැඩි දෙනෙක්ගේ එකඟතාවයෙන් කටයුතු කරලා තියෙනවා කියන එක. එහෙනම් පැහැදිලි වෙන්න ඕනේ අතීතයේදී ව්‍යවස්ථාදායකය සහ විධායකය කියන දෙකම හැඳින්වෙන්නේ මොකක් කියලාද? එක්තැන් සමය කියලා. එක්තැන් සමය කියන එක හැදින්නේ වචන තුනකින්. ඒක ආස්ථාන සාම්‍ය කියන වචන එකතු වෙලා මේකේ අදහස් වෙන්නේ රාජ්‍ය සභාවේ ඉන්න වැඩි දෙනෙක්ගේ කැමැත්තෙන් එකඟතාවයෙන් කටයුතු කරා කියන එක. right. එහෙනම් මේක තමයි ව්‍යවස්ථාදායකයයි විධායකයයි එක්තැන් සමය. right. ඊට පස්සේ අධිකරණයක් තිබ්බා. අධිකරණය. ඉතින් රාජාණ්ඩු ක්‍රමයක ළමයි ඉස්සෙල්ලත් කිව්වා ඔය කියන ව්‍යවස්ථාදායකේ විධායකේ අධිකරණය කියන සියලුම ශ්‍රේෂ්ඨවල ප්‍රධානියා රජතුමා. නමුත් රජුට හැම දෙයකටම සම්බන්ධ වෙන්න බැරි නිසා රජු විසින් බලතල එහෙම බෙදලා දීලා තිබ්බා. එතකොට සභාව කියලා තමයි අතීතයේදී අධිකරණය හැදින්වෙන්නේ. මොකද්ද? සභාව. එහෙනම් අතීතයේ සිංහල අපේ රටේ රාජාණ්ඩු ක්‍රමය යටතේ සභාව කියලා හඳුන්වන්නේ මොකක්ද? අධිකරණය. එතකොට මේක ගැන සඳහන් වෙනවා ළමයි ගොඩක් වෙලාවට ඉඩම් පූජා කිරීමේ කටයුතු වලදී. ඉඩම් ප්‍රදානය කිරීම. දැන් අපි ගමුකෝ රජ කෙනෙක් එක්තරා විහාරයකට ඉඩමක් පූජා කරනවා. එතකොට මේ රජතුමා දුන්නා කියලා එක නිකන් දෙන්න බෑ. රජතුමා ගිහිල්ලා කියන්නේ මේ තියෙන ඉඩම මේ විහාරයට අයිති, මේ ගම මේ විහාරයට අයිති. එහෙම නිකන් කියන්නේ කටවචනයෙන්ම. ඒක ලිඛිතව නීත්‍යානුකූලව පවරා දෙනවා. අන්න ඒ වෙනි අවස්ථාවල මේ ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුතු නීත්‍යානුකූලව කරලා දෙන්න සභාවේ නිලධාරී
සභාවේ නිලධාරීන් සම්බන්ධ වෙනවා. මෙතන තියෙනවා එක්තරා විහාරයකට ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුත්තකට මැනින්ගමුවේ උදය සහ නිකවැල්ලේ සේන කියන අධිකරණ නිලධාරීන් දෙදෙනා සහභාගී වෙලා තියෙනවා කියන එක. එතකොට මෙතනදී අපි ඉගෙන ගන්න ඕන දේ තමයි අතීතයේ ලංකාවේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය කියන දේවල් මොන ස්වරූපයකින්ද ක්‍රියාත්මක වුණේ, මොන අවස්ථාවලද සහව හැඳින්වූ නම් විශේෂයෙන් අතීතයේදී මොන විදිහටද මේවා හඳුන්වලා තියෙන්නේ. එහෙනම් අපි තුනක් ඉගෙන ගත්තා. ව්‍යවස්ථාදායකයයි විධායකයයි දෙකම එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒක එක්තැන් සමිය නැත්තම් ඒකාස්ථාන සාම්‍ය කියන වචන තුන එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අධිකරණය හඳුන්වන අතීතයේ මොකක් කියලාද? සභාව කියලා. රජුගේ ඉඩම් විහාරාරාම වලට ප්‍රදානය කිරීමේදී ඒවා නීත්‍යානුකූලව ප්‍රදානය කිරීම සඳහා අධිකරණ නිලධාරීන් සහභාගී වෙච්ච බව සෙල්ලිපිවල සඳහන් වෙනවා. හරි. ඔගොල්ලෝ ගන්න ඔයගලගේ අච්චුපොත 4 වෙනි පාඩම 44 පිටුව ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියන මාතෘකාව පෙරලා ගන්න. 44 පිටුව ශ්‍රී ලංකාවේ පැරණි සමාජය. නෝට් එක ලියාගද්දී වචන හරියට ලියා ගන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම නෝට් එක හරියට කියව ගන්න ඉස්සෙල්ලාම ඒ කියව ගත්තාම මම කියන දේ ඔයගලන්ට තව පැහැදිලිව ලියා ගන්න පුළුවන් වෙනවා. කියව ගන්න නැතු වෙන්න එපා. නැත්තම් මේ අලුත් වචන ගොඩක් තියෙනවා මේ පාඩමේ. ඒවා හරියටම ලියා ගන්න හරියට ඉස්සෙල්ලාම නෝට් එක කියව ගන්න ඕනේ. ඕගොල්ලෝ 44 පිටුව පෙරලාගෙන ඒකේ තියෙනවා හැඳින්වීම කියන කොටසයි. ඊට පස්සේ 4.1 මාතෘකාවේ තියෙනවා පාලනීය ස්වරූපය. පාලනීය ස්වරූපය කියලා කොටසක්. ඔයගොල්ලෝ 44 පිටුව සම්පූර්ණයෙන් කියව ගන්න. 44 පිටුව. හරිද? කියවල ඉවර නම් මට කියන්න.
හරි සර්. හරි කට්ටිය එහෙනම් නෝට් එක ලියාගමු. ඔයාලගේ ටියුට් එකේ බලන්න පළවෙනි පේජ් එකේ තියෙනවා පාලනයේ ස්වභාවය කියලා එකක්. නේද? පාලනයේ ස්වභාවය. ඒ යටතේ දීලා තියෙනවා ටියුට් එක ගන්න පළවෙනි පේජ් එකේ තියෙනවා පාලනයේ ස්වභාවය කියන තැන ඕනෑම රටක පාලනය මෙහෙවන ප්‍රධාන ආයතන තුනක් වේ. එනම් පළවෙනි එක ව්‍යවස්ථාදායකය, ඊට පස්සේ විධායකය, ඊළඟට අධිකරණය. ඕගොල්ලෝ ළමයි ව්‍යවස්ථාදායකය කියන එක ඉස්සරහෙන් කෙටි ඉරක් ගහලා ලියන්න. ව්‍යවස්ථාදායකය කියන එක ඉස්සරහෙන් කෙටි ඉරක් ගහලා ලියන්න. නීති සම්පාදනය කිරීම. නීති සම්පාදනය කිරීම. නීති සම්පාදනය කිරීම. right. විධායකය කියන තැන ලියන්න නීති ක්‍රියාත්මක කිරීම. නීති ක්‍රියාත්මක කිරීම. විධායකය කියන තැන ලියන්න නීති ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ අධිකරණය කියන තැන ලියන්න කෙටි ඉරක් ගහලා ඉස්සරහෙන් අධිකරණය කියන තැන යුක්තිය පසිඳලීම. යුක්තිය පසිඳලීම. හරි ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය කියන තුනට ව්‍යවස්ථාදායකය නීති සම්පාදනය, විධායකය නීති ක්‍රියාත්මක කිරීම, අධිකරණය යුක්තිය පසිඳලීම. right. ඊට පස්සේ මාතෘකාවක් තියෙනවා මොකද්ද? එක්තැන් සමිය. එක්තැන් සමිය. එක්තැන් සමිය කියන තැන ඡේදකෙන් ලියන්න මේ විදිහට. එක්තැන් සමිය කියන තැන ඡේදකෙන් ලියන්න. අතීත රාජාණ්ඩු ක්‍රමයේ යටතේ අතීත රාජාණ්ඩු ක්‍රමයේ යටතේ ව්‍යවස්ථාදායකය හා විධායකය ලෙස ව්‍යවස්ථාදායකය හා විධායකය ලෙස වෙන වෙනම ව්‍යවස්ථාදායක ව්‍යවස්ථාදායකය හා විධායකය ලෙස ව්‍යවස්ථාදායකය හා විධායකය ලෙස වෙන වෙනම ආයතන නොතිබූ අතර වෙන වෙනම ආයතන නොතිබූ අතර වෙන වෙනම ආයතන නොතිබූ අතර
එම කාර්යයන් දෙක සඳහාම එම කාර්යයන් දෙක සඳහාම එම කාර්යයන් දෙක සඳහාම රජුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ රජුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ රජුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ රජුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ පෙරලිකම ඇතුළු ලියන්න එක්තැන් සමිය පෙරලිකම ඇතුළු ලියන්න එක්තැන් සමිය right පෙරලිකම ඇතුළු ලියා ගන්න එක්තැන් සමිය වරහන් ඇතුළු ලියන්න ඒක ආස්ථාන සාම්‍ය ඒක ආස්ථාන සාම්‍ය හරි පෙරලිකම ඇතුළු ලියාගත්ත එක්තැන් සමිය කියලා වරහන් ඇතුළු ලියන්න ඒක ආස්ථාන සාම්‍ය වරහන් වහලා එක්තැන් සමිය නම් වූ ආයතනයක් හෙවත් එක්තැන් සමිය නම් වූ ආයතනයක් හෙවත් ආයමත් කියන්නේ එක්තැන් සමිය කියන එක ලියාගත්තද පෙරලිකම ඇතුලේ ඔව් සර් right හරි ඊට පස්සේ වරහන් ඇතුලේ ලියාගත්තද ඒකේ ඒක ආස්ථාන සාම්‍ය කියලා ඔව් සර් හරි වරහන් වහලා එක්තැන් සමිය හෙවත් එක්තැන් සමිය හෙවත් හරි වරහන් වහලා හරිද වරහන් වහලා හෙවත් සියලු දෙනාගේ එකඟතාවයෙන් කටයුතු කරන සභාවක් ක්‍රියාත්මක විය. සියලු දෙනාගේ එකඟතාවයෙන් කටයුතු කරන සභාවක් ක්‍රියාත්මක විය. හරිද? සියලු දෙනාගේ එකඟතාවයෙන් කටයුතු කරන සභාවක් ක්‍රියාත්මක විය. එතකොට ඕගොල්ලෝ හිතන්න එපා 20ක් ඉන්නවනම් 20 දෙනාගේම කැමැත්ත නැත්නම් ඒගොල්ලන්ගේ එකඟතාවය අවශ්‍ය වුණා කියලා රජතුමාට මොකක් හරි දෙයක් පිළිබඳ තීරණයක් ගනිද්දි. එහෙම ඕනේ නෑ ළමයි. රජතුමා රාජානුක්‍රමයක් යටතේ වුණත් අනිත් අයගේ අදහස් විමසා බලා තියෙනවා. අන්න ඒකයි මෙතන වැදගත් වෙන්නේ. හරිද? උදාහරණ කියලා ලියන්න. උදාහරණ අනුරාධපුර උදාහරණේ හරිද? අනුරාධපුර බුද්ධන්නේහෙළ සෙල්ලිපියේ බුද්ධන්නේහෙළ බෝඩ් එකේ ලියලා තියෙන්නේ බුද්ධන්නේහෙළ සෙල්ලිපියේ බුද්ධන්නේහෙළ සෙල්ලිපියේ එක්තැන් සමිය පිළිබඳව සඳහන් වේ. අනුරාධපුර බුද්ධන්නේහෙළ සෙල්ලිපියේ එක්තැන් සමිය පිළිබඳව සඳහන් වේ. ඒකේ රජතුමාව හඳුන්වලා තියෙන වත්හිමියන් කියලා. වත්හිමි කියලා හඳුන්වන රජතුමාවත් අනුරාධපුර බුද්ධන්නේහෙළ සෙල්ලිපියේ එක්තැන් සමිය පිළිබඳව සඳහන් වේ.
හරි. ඒ කොටස හරි නේද? ඊට පස්සේ ලියා ගන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා සබාව කියලා මාතෘකාවක්. සබාව. සබාව කියන එක යටතේ ලියන්න මේ විදියට. අතීතයේදී සභාව යනුවෙන් හඳුන්වා ඇත්තේ අධිකරණයයි. අතීතයේදී සභාව යනුවෙන් හඳුන්වා ඇත්තේ අධිකරණයයි. හරිද? අතීතයේදී සභාව යනුවෙන් හඳුන්වා ඇත්තේ මොකක්ද? අධිකරණයයි. සභාව යනුවෙන් හඳුන්වා ඇත්තේ අධිකරණයයි. right? මහින්දාරාමය කියන එක. මහින්දාරාම නම් මෙහෙණි ආරාමයට මෙනෙහි නේද? මෙනෙහි නෙමෙයි. මෙහෙණි භික්ෂුණීන් වහන්සේලායි. මහින්දාරාම නම් මෙහෙණි ආරාමයට පොත කියව ගන්න ඕනේ, නෝට් එක කියව ගන්න අවස්ථාව දුන්නාම හරියට මහින්දාරාම නම් මෙහෙණි ආරාමයට ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුත්තකට ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුත්තකට මැනින්ගමුවේ උදය සහ right පේනවනේ මැනින්ගමුවේ උදය සහ නිකවැල්ලේ සේන මැනින්ගමුවේ උදය සහ නිකවැල්ලේ සේන යන අධිකරණ නිලධාරීන් මැනින්ගමුවේ උදය සහ නිකවැල්ලේ සේන යන අධිකරණ නිලධාරීන් කියන තැන මොකක්ද වරහන් ඇතුලේ දාගන්න පුළුවන් වචනේ? අධිකරණය කියන තැන මොකක්ද දාන්න පුළුවන් වරහන් ඇතුලේ? සභාව. අධික නිලධාරීන් වරහන් ඇතුලේ ලියන්න සභාව. very good. හරිද? සභාව වරහන් වහලා අධික නිලධාරීන් සහභාගී වූ බව අනුරාධපුරයේ සෙල්ලිපියක සඳහන් වේ. right. එතකොට අධිකරණය නැත්නම් සභාව කියන මාතෘකාවේ එච්චරයි එන්නේ. හරිනේ. එතකොට දැන් අපි දෙකක් ගැන සාකච්ඡා කළා. එකක් දැන් සමිය අනුරාධපුරයේ සෙල්ලිපියක සඳහන් වේ. ඒක ස්ථානයක් දීලා නැහැ. අනුරාධපුර සෙල්ලිපියක් කියලා තියෙන්නේ.
හරි. අපි ඒතකොට කතා කළා එක්තැන් සමය සහ සභාව කියන මාතෘකාවන්. එතකොට එක්තැන් සමය කියලා අතීතයේ හඳුන්වන්නේ මොකක්ද ළමයි? මේ ව්‍යවස්ථාදායකයි විධායකයි දෙකම එක ආයතනයක් විදිහට ක්‍රියාත්මක වුණේ රාජාණ්ඩු ක්‍රමයේ යටතේ. ඒක හඳුන්වනවා එක්තැන් සමය නැත්නම් සියලු දෙනාගේ එකඟතාවයෙන් කටයුතු කළ සභාව කියලා. ඊට පස්සේ අපි කතා කළා සභාව කියලා වෙනම ආයතනයක්. සභාව කියලා අතීතයේ හඳුන්වන්නේ මොකද්ද? අධිකරණය. එතකොට ගොඩක් වෙලාවට මේ සභාව ගැන සඳහන් වෙනවා රජුගේ ඉඩම් නීත්‍යානුකූලව බෙහෙර විහාරවලට පවරා දීමේ කටයුතු වලදී මේ බව සෙල්ලිපිවල වාර්තා වෙලා තියෙනවා. right. ඊට පස්සේ අපි කතා කරනවා මහලේ. මහලේ කියලා කියන්නේ හරි. මහලේ කියන්නේ මොකක්ද? ඔයගලන්ට හිතන්න පුළුවන්ද මේකේ අදහස මොකක් වෙන්න ඇත්තද කියලා? මහලේ කියන එකේ තේරුම? සිංහලේ වගේ එකක්ද? එහෙම නෙවෙයිනේ. මහලේ. මහලේ කියන්නේ මොකක්ද ළමයි? මහලේකම්. සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ අධික නිලධාරීන් එන්නේ නැතිව ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුතු වලට සභාවේ නිලධාරීන් එනවා. යම් අවස්ථාවක එම අධික නිලධාරීන් නෙවන්න නැතුව රජතුමා එවනවා මහලේකම්. මහලේකම් එවනවා. හරිද? අන්න ඒ මහලේකම්ටත් බලය තියෙනවා. ඇවිල්ලා අර ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුතු නීත්‍යානුකූලව ඉටු කරලා දෙන්න. ඉතින් අතීතයේ තිබ්බ ක්‍රමය ඔහොම. ඒක මහලේකම් නැත්තම් මහලේ කියන නිලධාරියාට පුළුවන් මොනවා කරන්නද? රජුගේ ඉඩම් විහෙර විහාර වලට ප්‍රදානය කරද්දී නීත්‍යානුකූලව මේ දේවල් ඉෂ්ට සිද්ධ කරලා දෙන්න. එතකොට මහලේ කස්බා කියලා නිලධාරියෙක් ගැන සඳහන් වෙනවා. මහලේ කස්බා. මේ කස්බා කියන එකේ තේරුම ළමයි කාශ්‍යප. හරිද? ඒ කියන්නේ කවුද මේ මහලේකම්? කාශ්‍යප රජුගේ මහලේකම්. මහලේ කස්බා. ඒ කියන්නේ නෑ දහම්දි. ඒ කියන්නේ කස්බා කියන්නේ කාශ්‍යප කියන එක. මේ මහලේකම් කාශ්‍යප කියන එක. රජතුමා නෙමේ මහලේකම් කාශ්‍යප කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. මේ දෙවන සේන රජතුමාගේ මහලේකම්වරයා. දෙවන සේන රජතුමාගේ මහලේකම්වරයා මහලේ කස්බා හෙවත් කාශ්‍යප ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුත්තකට සහභාගී වෙලා තියෙනවා. මොකද්ද මේ ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුත්ත? මැදිරිගිරියේ තියෙනවා ඇත්වෙහෙර කියලා පදහනාගරයක්. මැදිරිගිරිය ඇත්වෙහෙර. මොකද්ද මේ පදහනාගරයක් කියලා කියන්නේ? හරිද? ඒක ඉතින් එහෙම එච්චර ලොකුවට ඔක පාඩම් ගන්න ඕනේ නැහැ. පදහනාගරයක් කියලා කියන්නේ අර දැන් භික්ෂුන් වහන්සේලා සමහර තැන් තියෙනවා ළමයි මේ අනිත් අයගෙන් ඩිස්ටර්බ් වෙන්නේ නැති වෙන්න ඒගොල්ලෝ වෙනම තැන් වලටම ගිහිල්ලා බණ භාවනා කරන්න හදන තැන්. ඒ රජයේ අනුග්‍රහය යටතේ. පදහනාගරයක් කියලා කියන්නේ සමහරට එක ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව දින ගණන් භාවනා කරනවා. හරිද? එතකොට ඒක ඒ තැන තියෙන ජලයෙන් වට වෙච්ච තැනක තමයි ඒ භාවනා කරන තැන් හදලා තියෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් කියන්නේ පදහනාගරයක් කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා ගැඹුරු භාවනාවල් වල නිරත වෙච්ච තැන්. මෙන්න මේ මැදිරිගිරියේ තිබිලා තියෙන එහෙම තැනක්. මැදිරිගිරිය ඇත්වෙහෙර නම් පදහනාගරයට දෙවන සේන රජතුමාගේ මහලේකම් කාශ්‍යප ගිහිල්ලා මොනවා ප්‍රදානය කරනවද? ඉඩම් ප්‍රදානය කරනවා. පදහනාගරයක් ඒව තාම තියෙනවා. භාවනා කරන භාවනා කරන තැන් එහෙම අදටත් තියෙනවා. ඕගලන්ට ගියොත් එහෙම බලා ගන්නත් අවස්ථාව තියෙනවා. භාවනා කරන තැන් තියෙනවා. භාවනා කරන අය ඉන්නවද දන්නේ නැහැ. හරිද? එතකොට මහලේ කස්බා නැත්තම් මහලේකම් කාශ්‍යප දෙවන සේන රජතුමාගේ මහලේකම්වරයා ඇත්වෙහෙර නම් පදහනාගරයට ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුත්තකට සහභාගී වෙලා තියෙනවා. right. පදහනාගරයක් කියලා කියන්නේ අර ජලයෙන් වට වෙලා තියෙන භාවනා කරන්න හදලා තියෙන තැනක්. පදහනාගර. right. හරි. ඊට පස්සේ ටොපික් එකක් මම කියලා නෝට් එක ලියා ගමු. ඊට පස්සේ තියෙනවා ඍෂිගිරි ඇමතියාගේ පාලනය. හරි. ඍෂිගිරි ගැන අහලා තියෙනව නේද? ඍෂිගිරි ගැන කලින් කතා කරලා තියෙනවනේ.
මට කියන්න ඍෂිගිරි ගැන සඳහන් වෙන්නේ මොන සන්නසේද කියලා. තුන්වෙනි පාඩමට හිටියනේ කට්ටිය. අන්න හරි. මොකද්ද? වල්ලිපුරම් රන්පතේ නේද? වල්ලිපුරම් රන් සන්නසේ සඳහන් වෙනවා කවුරු ගැනද ළමයි මේ? ඍෂිගිරි ඇමතිවරයා ගැන. ඍෂිගිරි. ඍෂිගිරිට කියනවා ඍෂිගිරි ඇමතිවරයාට කියනවා තව නමක්. කවුරු කියලාද කියන්නේ? ඉසිගිරි. අන්න හරි. ඉසිගිරි. කියනවා ඉසිගිරි ඇමති කියලා. මේකේ විශේෂත්වය මෙතනට අදාළ වෙන්නේ වසඹ රජතුමාගේ ඇමතිවරයෙක් තමයි කවුද? ඍෂිගිරි හෙවත් ඉසිගිරි කියලා කියන්නේ. එතකොට වල්ලිපුරම් රන්පතේ සඳහන් වෙනවා අනුරාධපුරයෙන් දුර බැහැර ප්‍රදේශයක් වෙච්ච යාපනය. ඍෂිගිරි ඇමතිවරයා විසින් වසඹ රජතුමා තමයි ප්‍රධානියා. එතුමාගේ නියෝජිතයෙක් තමයි ඍෂිගිරි කියලා කියන්නේ. එතකොට වසඹ රජුගේ නියෝජිතයෙක් වෙන ඍෂිගිරි ඇමති හෙවත් ඉසිගිරි යාපනය පාලනය කළා කියලා සඳහන් වෙනවා. ඉතින් මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේ ඍෂිගිරි ඇමතිවරයා පන්සලක් හදලා තියෙනවා යාපනයේ. හරිද? පියංගුක තිස්ස විහාරය. පියංගුක තිස්ස විහාරය. මෙන්න මේකත් පොඩක් බලා ගන්න ඕන ළමයි ඕගොල්ලෝ. විශේෂයෙන් ඕක බහුවර්ණයකට එහෙම අහනවා. මොකද්ද? පියංගුක තිස්ස විහාරය. වසඹ රජුගේ ඍෂිගිරි ඇමති යාපනය පාලනය කරන කාලේ ඔහු හදනවා පන්සලක් පියංගුක තිස්ස විහාරය කියලා. ඒකත් බහුවර්ණ පේපර් එකේදී අහලා තියෙනවා. රයිට්. ඍෂිගිරි හෙවත් ඉසිගිරි. එයා ගැන දන්නවනේ. හරි. ඔයගොල්ලෝ කියව ගන්න දැන් නෝට් එක ලියා ගන්න හරියට ලියා ගන්නවා නම් මේ වචන හරියට වැදගත්නේ. ඒ නිසා තමයි මේක කියව ගන්න අවස්ථාවක් දෙන්නේ. ඒ කියව ගන්න දුන්නාම හරියට කියව ගන්න. 45 පිටුව කියව ගන්න. සර් ඔව් කියන්න. මට ටියුට් එක නෑනේ සර්. කවුදද ටියුට් එක නැත්තේ? මතීෂට. මතීෂා. මතීෂා ටියුට් එක ඔයාලට දාන්නම් දුවේ ඈ. හරි සර්. හරි. දැන්ට ඔහොම ඉන්න. ඔයාගේ ටියුට් එක මම අද පෝස්ට් කරනවා ඈ. හරි. අනිත් කට්ටිය පොඩ්ඩක් 45 පිටුව කියව ගන්න. 45 පිටුව සහ 46 පිටුවේ පළවෙනි ඡේදය. 45 පිටුවයි 46 පිටුවේ පළවෙනි ඡේදය කියව ගන්න. හරියට කියව ගන්න මේ වචන ඒවා හරියට ලියා ගන්න ඕනේ. රයිට්. ලියාගෙන ඉවරනා කියවගෙන ඉවරනා මට කියන්න හරි කියලා.
හරි සර්. හරි ළමයි. අපි එහෙනම් නෝට් එක ලියාගමු මහලේ කියන තැන ඉඳලා. මහලේ. හරි. මෙහෙම ලියා ගන්න. මහලේ කියන තැන මහලේ යනුවෙන් අදහස් වන්නේ මහලේ යනුවෙන් අදහස් වන්නේ මහලේ යනුවෙන් අදහස් වන්නේ මහලේකම් යන්නයි. මහලේකම් යන්නයි. ඇතැම් අවස්ථාවල ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුතු වලට ඇතැම් අවස්ථාවල ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුතු වලට ඇතැම් අවස්ථාවල ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුතු වලට මහලේකම් සහභාගී වී ඇත. මහලේකම් සහභාගී වී ඇත. දෙවන සේන රජුගේ මහලේ කස්බා පෙරලිකම ඇතුළේ ලියන්නේ එක මහලේ කස්බා ඒ කියන්නේ කාටද? කාශ්‍යප. මහලේ කස්බා නැත්තම් කාශ්‍යප. දෙවන සේන රජුගේ මහලේ කස්බා නැත්තම් මහලේකම් කාශ්‍යප මැදිරිගිරියේ ඇත්වෙහෙර නම් පදහනාගරයට හරි පදහනාගරයක් කියන එක දැන් දන්නවනේ. මැදිරිගිරියේ ඇත්වෙහෙර නම් පදහනාගරයට ඉඩම් ප්‍රදානය කිරීම සඳහා සහභාගී වී ඇත. හරිද? මැදිරිගිරියේ ඇත්වෙහෙර නම් පදහනාගරයට ඉඩම් ප්‍රදානය කිරීම සඳහා සහභාගී වී ඇත. ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුත්තට සහභාගී වී ඇත. ඉඩම් ප්‍රදානය කිරීමේ කටයුත්තට සහභාගී වී ඇත. හරිද ළමයි? ඒ කොටස හරි නේද? right. අපි ඊට පස්සේ ලියාගමු ඍෂිගිරි හෙවත් ඉසිගිරිගේ පාලනය ගැන. ඍෂිගිරි හෙවත් ඉසිගිරි ඇමතිගේ පාලනය ගැන. ඒ මාතෘකාව යටතේ ලියන්න මේ විදිහට. ඒ මාතෘකාව යටතේ අර ඍෂිගිරි කියන මාතෘකාව යටතේ
වසඹ රජුගේ ඇමතියෙකු වූ ඍෂිගිරි ඇමති විසින් යාපනය පාලනය කළ බව වල්ලිපුරම් රන් පතේ සඳහන් වේ. එම ඇමතිවරයා යාපනය පාලනය කළ කාලයේදී එහි පියංගුක තිස්ස විහාරය නම් එහි පාලනය කළ කාලයේදී ඇමතිවරයා විසින් එහි කියන්නේ යාපනයේ එහි පියංගුක තිස්ස විහාරය කර වූ බව සඳහන් වේ. right? ඔක මතක තියාගන්න විශේෂයෙන් මේ අහනවා ඍෂිගිරි ඇමතිවරයා විසින් යාපනයේ ඉදිකළ විහාරය මොකක්ද කියලා පියංගුක තිස්ස විහාරය. right? පියංගුක තිස්ස විහාරය. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන මාතෘකාව තමයි ළමයි මොකද්ද? දසගම් මැත්තන්. එතකොට අපි කතා කළේ අතීතයේ පැවති පාලනයේ ස්වරූපය මොන වගේද කියන එක ගැන. ඒකේ අපි කතා කළා දැන් වර්තමානයේ තියෙනවා ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය කියලා ආයතන තුනක්. නමුත් අතීතයේදී රාජාණ්ඩු ක්‍රමයක් තිබ්බේ. ඒ රාජාණ්ඩු ක්‍රමයේ යටතේ මේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය කියලා වෙන වෙනම ආයතන පැහැදිලිව දකින්න නැති වුණා. එක්තැන් සමය කියන එකෙන් අදහස් වෙලා තියෙනවා සියලු දෙනාගේ එකඟතාවයෙන් රජතුමා කටයුතු කරා කියන එක. ඊට පස්සේ අපි කතා කළා සභාව. ඇත්තටම අධිකරණයේ ඉහළම නිලධාරියා නැත්නම් ඉහළම තනතුර තමයි රජ තනතුර රාජාණ්ඩු ක්‍රමේ. නමුත් රජතුමා සභාව කියලා එකක් වෙනම පවත්වාගෙන යනවා තමන්ගේ කාර්යයන් ලේසි කරගන්න. ඊට පස්සේ අපි කතා කරා මහලේකම් කියලා නිලධාරියෙක් ඉන්නවා. ඔහු ඇතැම් අවස්ථාවල අධිකරණ නිලධාරී නැත්නම් සභාවේ නිලධාරීන්ගේ කාර්යයන් ඔහු විසින් ඉටු කරලා තියෙනවා. පස්සේ අපි කතා කළා රජුගේ පාලනය පහසු වෙන්න රජු එක ප්‍රදේශවලට වෙන වෙනම නියෝජිතයෝ පත් කරනවා. හොඳම උදාහරණයක් තමයි අනුරාධපුරයෙන් දුර බැහැර ප්‍රදේශයක් වන යාපනයේ පාලනය සඳහා වසම රජතුමා ඍෂිගිරි හෙවත් ඉසිගිරි කියන ඇමතිවරයාව පත් කරලා තිබීම. ඊට පස්සේ අපි කතා කරනවා දසගම් මැත්තන්. දසගම් මැත්තන් කියන්නේ ළමයි පහළම මට්ටමේ ප්‍රාදේශීය පරිපාලන මණ්ඩල. ඒක වශයෙන් මතක තියාගන්න එක්සෑම් එකේ අහනවා. දසගම් මැත්තන් කියන්නේ ප්‍රාදේශීය මට්ටමේ
පරිපාලන මණ්ඩල. එතකොට මේ දසගම් මැත්තා නැත්තම් පහළ මට්ටමේ ප්‍රාදේශීය මණ්ඩල තිබ්බා කියන්න හොඳම සාධකයක් තමයි මාතලේ දිස්ත්‍රික්කයට අයත් කළුදිය පොකුණ සෙල්ලිපිය. මාතලේ දිස්ත්‍රික්කයට අයත් කළුදිය පොකුණ සෙල්ලිපිය. මොකක්ද මේ කළුදිය පොකුණ සෙල්ලිපිය තියෙන්නේ? දසගම් මැත්තන් ගැන සඳහන් වෙනවා මාතලේ දිස්ත්‍රික්කයට අයත් කළුදිය පොකුණ සෙල්ලිපියේ. ඒකේ තියෙන්නේ අදාළ විහාරයට කළුදිය පොකුණ විහාරයට දානය පූජා කිරීමේදී යම්කිසි ගැටලුවක් මතුවහොත් ඒක දසගම් මැත්තන් විසින් දසගම් මැත්තන් මැදිහත් වෙලා ඒක සාකච්ඡා කරලා විසඳන්න ඕනේ කියලා. කළුදිය පොකුණ විහාරයට දානය පූජා කිරීමේදී යම්කිසි ගැටලුවක් මතුවහොත් ඒක හැම ප්‍රශ්නෙම රජතුමා ගාවට ගේන්න ඕනේ නැහැ. එතකොට ප්‍රාදේශීය මට්ටමේ සිද්ධ වෙන ප්‍රශ්න වලට ගම් මට්ටමේ සිද්ධ වෙන ඒවට වෙනම මණ්ඩල පත් කරලා තියෙනවා. එහෙනම් මේ දසගම් මැත්තන් ගැන සඳහන් වෙනවා මාතලේ දිස්ත්‍රික්කයට අයත් කළුදිය පොකුණ සෙල්ලිපියේ. ඒකේ තියෙන්නේ කළුදිය පොකුණ විහාරයට දානය පූජා කිරීමේදී යම්කිසි ගැටලුවක් මතුවහොත් ඒක දසගම් මැත්තන් විසින්ම සාකච්ඡා කරලා විසඳාගත යුතුයි කියන එක. පැහැදිලිද? ඔයගොල්ලෝ කියව ගන්න. ඔයගොල්ලෝගේ අච්චු පොත් අරගෙන අච්චුපොත් අරගෙන කියව ගන්න 46 පිටුවේ දෙවෙනි ඡේදය. 46 පිටුව දෙවෙනි ඡේදය කියව ගන්න. හරිද? කියවල ඉවරලා මට ඉවරයි කියලා කියන්න. හරිද දිව්‍යා? කියවල ඉවරද? right හරි. එහෙනම් අපි නෝට් එක ලියා ගමු. දසගම් මැත්තන් කියන තැන ලියන්න. දසගම් මැත්තන් යනු දසගම් ඇත්තන් යනු දසගම් ඇත්තන් යනු දසගම් ඇත්තන් යනු ගම්මාන 10ක් නියෝජනය වන පරිදි දසගම් ඇත්තන් යනු ගම්මාන 10ක් නියෝජනය වන පරිදි සකස් කළ ගම්මාන 10ක් නියෝජනය වන පරිදි සකස් කළ ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන සංවිධානයි. ගම්මාන 10ක් නියෝජනය වන පරිදි සකස් කළ ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන සංවිධානයි. හරි, ඒකටම ලියාගන්න ළමයි. මාතලේ දිස්ත්‍රික්කයට අයත් කළුදිය පොකුණ සෙල්ලිපියේ සඳහන් වන්නේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් කළුදිය පොකුණ සෙල්ලිපියේ සඳහන් වන්නේ එම විහාරයට දානය පූජා කිරීමේදී යම්කිසි ගැටලුවක් මතු වුවහොත් කළුදිය පොකුණ විහාර සෙල්ලිපියේ සඳහන් වන්නේ විහාර සෙල්ලිපියේ සඳහන් වන්නේ
එම විහාරයට දානය පූජා කිරීමේදී එම විහාරයට දානය පූජා කිරීමේදී එම විහාරයට දානය පූජා කිරීමේදී යම් ගැටලුවක් මතුවහොත් දසගම් මැත්තන් විසින්නය විසඳිය යුතු බවයි. එම විහාරයට දානය පූජා කිරීමේදී යම් කිසි ගැටලුවක් මතු වුවහොත් දසගම් මැත්තන් විසින්නය විසඳාගත යුතු බවයි. Right? Asawandi nama sama. හරි. ඒ කොටස හරිද ළමයි? දහම්ද ලියාගත්තද? ඔව් සර්. right හරි. ඊට පස්සේ තියෙන්නේ මෙහෙමයි ඔයගොල්ලන්ගේ පොතේ නම් ඇත්තට මෙහෙම මේ මාතෘකාව වලට බෙදලා නැහැනේ. ඔයගොල්ලන්ට තේරෙනවනේ දෙක දිගටම මේක තියෙනවා. නමුත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලේසියෙන් මං වෙනම මාතෘකාව වලට ඒ කඩලා තියෙන මේ පාඩම නැත්තම් ඔක එක දිගට තියදී ඔයගොල්ලන්ට ටිකක් ඔලුවට දාගන්න අමාරු නිසා මං ආයි අලුත් මාතෘකාවක් දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීමට කටයුතු කළ පාලකයෝ. එහෙම එකක් පොතේ නෑනේ. නමුත් ඒ විස්තරය තියෙනවා. ඒ නිසා ඔයගලන්ට ඉගෙන ගන්න ලේසි වෙන්න එහෙම ටොපික් එකක් වෙන් කරලා තියෙනවා ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීමට කටයුතු කළ පාලකයෝ කියලා. ළමයි අතීතයේදී වෙජ්ජශාලා යනුවෙන් රෝහල්ද වෙජ යනුවෙන් වෛද්‍යවරුද හඳුන්වලා තියෙනවා. අතීතයේදී වෙජ්ජශාලා කියලා අපේ මූලාශ්‍ර වල සඳහන් වෙන්නේ මොනවද? රෝහල්. වෙජ කියලා හඳුන්වන්නේ කාවද? වෛද්‍යවරුන්. වෙජ්ජශාලා යනුවෙන් රෝහල්ද වෙජ යනුවෙන් වෛද්‍යවරුද හඳුන්වලා තියෙනවා. ලංකාවේ එහෙම රෝහල් ඉදිකිරීම ගැන නැත්නම් සෞඛ්‍යයට සම්බන්ධ ගොඩනැගිලි ඉදිකිරීම ගැන සඳහන් වෙන්නේ මුලින්ම මහවංශයට අනුව පණ්ඩුකාභය රජතුමාගේ කාලේ ඉඳලා. කායි කාලෙද? පණ්ඩුකාභය රජතුමාගේ කාලේ ඉඳලා. හැබැයි මතක තියාගන්න මේ පණ්ඩුකාභය රජතුමා හැදුවා කියන ගොඩනැගිලි වංශ කතාවල තිබ්බට ඒවා තියෙන්නේ නැති. නමුත් පුරාවිද්‍යාත්මකව හොයාගෙන නැහැ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. පණ්ඩුකාභය රජතුමා ඉදි කළා කියන අනුරාධපුරේ ආරම්භක පාලකයා පණ්ඩුකාභය. නමුත් එතුමා විසින් ඉදි කළා කියන ඒවා පුරාවිද්‍යාත්මකව හොයාගෙන නැහැ. සමහරට ඒවල මැටියෙන් එහෙම හැදුවක් දන්නේ නැහනේ. හරිද? කළුගල් ගඩොල් උපයෝගී කරගන්න නැතුව ඒ කාලෙදී අන්න එතනදී එයා හදපු දේවල් විනාශ වෙන්න පුළුවන්. එතකොට පණ්ඩුකාභය රජතුමා තමයි සාහිත්‍ය මූලාශ්‍ර වලට අනුව ලංකාවේ සෞඛ්‍යයට සම්බන්ධ ගොඩනැගිලි ඉදි කරලා තියෙන රජතුමා. මොනවද මේ පණ්ඩුකාභය ඉදි කළේ? පණ්ඩුකාභය ඉදි කළ ගොඩනැගිලි දෙකක් ගැන සඳහන් වෙනවා. එකක් තමයි ළමයි සෙවිකා ශාලා. අනිත් එක සොත්ති ශාලා. එකක් සෙවිකා ශාලා, අනිත් එක මොකද්ද? සොත්ති ශාලා. මතක තියාගන්න මේ සෙවිකා ශාලා කියන එකටත් සොත්ති ශාලා කියන එකටත් අර්ථ දෙකක් තියෙනවා.
හරිද? ඒක තැන් දෙකේම ඔයගලන්ට තැන් දෙකකදී හම්බ වෙනවා. දැන් මේ සෞඛ්‍ය ගැන කියද්දි මේකට එක තේරුමක් දෙනවා. ඔයගලන්ට මේ පාඩමේම තියෙනවා වෙනත් ආගම් කියලා. අන්න එතනදී මේ ගොඩනැගිලි දෙකට වෙන අර්ථකථනයක් දෙනවා. සොත්තිශාලා කියලා හා සිවිකාශාලා කියන ගොඩනැගිලි දෙකට අර්ථ දෙකක් තියෙනවා. මොනවද සිවිකාශාලා කියන්නේ? සිවිකාශාලා කියන එකට එක අර්ථයක් තමයි මාතෘ නිවාස කියන එක. හරිද? සිවිකාශාලා කියන එකට එක අර්ථයක් තමයි මාතෘ නිවාස කියන එක. තව අර්ථයක් තමයි ශිව දෙවියන් ඇදහූ දේවාල. පණ්ඩුකාභය රජ සමයේ ඉඳලා ඒ ශිව දෙවියන් ඇදහිම තියෙනවා. එහෙනම් මෙතන අපි ගන්න මෙතන සෞඛ්‍යය ගැන කතා කරන නිසා සිවිකාශාලා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මාතෘ නිවාස. සොත්තිශාලා කියන එකටත් අර්ථ දෙකක් තියෙනවා. දැන් එකක් තමයි සොත්තිශාලා කියන එකට එක අර්ථයක් තමයි බ්‍රහ්මණයෝ වේද ග්‍රන්ථ හදාරපු තැන්. ඒ කාලේ බ්‍රහ්මණයෝ ඉන්නවා. පණ්ඩුකාභයගේ ගුරුවරයා බ්‍රහ්මණයෙක් නේ. ඔයගොල්ලෝ දන්නවා පණ්ඩුල බ්‍රහ්මණයා. එතකොට සොත්තිශාලා කියන්නේ බ්‍රහ්මණයෝ මේ වේද ග්‍රන්ථ ඒගොල්ලන්ගේ ආගමික ග්‍රන්ථ හදාරපු තැන්. නැත්තම් මිනිසුන්ට ආශිර්වාද කරපු තැන්. හෝ මෙතන අපි ගණන් ගන්න සොත්තිශාලා කියලා මොනවද? ආරෝග්‍ය ශාලා. සොත්තිශාලා කියලා මෙතන ගන්න මොනවද? ආරෝග්‍ය ශාලා. එහෙනම් මේ අර්ථයෙන් ගත්තොත් සෙවිකාශාලා කියන්නේ මාතෘ නිවාසත්, සොත්තිශාලා කියන්නේ ආරෝග්‍ය ශාලා කියලා ගත්තොත් ලංකාවේ මුලින්ම සෞඛ්‍ය කටයුතු සඳහා අනුග්‍රහය දක්වපු රජතුමා කවුද ළමයි? කවුද වෙන්නේ එහෙම වුණොත්? පණ්ඩුකාභය රජතුමා. ඊට අමතරව අන්න හරි පණ්ඩුකාභය රජතුමා. ඕගොල්ලෝ අහලා තියෙනවද අර රජ කෙනෙක් ගැන? ඒ රජතුමා නාගයෙක්ට බෙහෙත් කරා කියලා. නේද? නාගයෙක්ට පවා බෙහෙත් කරපු රජ කෙනෙක් ගැන. නාගයෙක්ට විතර නෙවෙයි මිනිසුන්ටත් ඒ රජතුමා බෙහෙත් කරලා තියෙනවා. ප්‍රතිකාර කරලා තියෙනවා. එහෙම එක්කෙනෙක් ගැන අහලා තියෙනවද? රජ කෙනෙක් ගැන? කවුද? නම් මොකද්ද? එහෙම මතක නැද්ද? එහෙම රජ කෙනෙක් හිටියා. හරිද? බුද්ධදාස රජතුමා. කවුද? බුද්ධදාස රජු. ඒ බුද්ධදාස රජතුමා සතුන්ට පවා ප්‍රතිකාර කළා. මිනිසුන්ටත් ප්‍රතිකාර කරලා තියෙනවා. ඒකට වඩා මෙතන වැදගත් දේ මොකක්ද දන්නවද? බුද්ධදාස රජු රෝහල් ඉදි කරන්න අනුග්‍රහය දක්වලා තියෙනවා. රෝහල් හදන්න. ඊට පස්සේ ළමයි දැන් අපේ රටේ තිබ්බ දේශීය වෛද්‍ය ක්‍රමයක් එක්ක මේගොල්ලෝ විවිධ ශාක වර්ග, පැලෑටි ඔයන්නේ බෙහෙත් කරන්නේ. එතකොට මේ රජතුමා ඔසු උයන් නැති කරලා තියෙනවා. ඔසු උයන් කියන්නේ උද්‍යාන ඇති කරලා තියෙනවා. මේ එක එක ප්‍රතිකාර වලට අවශ්‍ය බෙහෙත් සාදා ගැනීමට ඕන කරන ඖෂධ උයන්, ඔසු උයන් නිර්මාණය කරලා තියෙනවා. රෝහල් හදලා තියෙනවා. ඔසු උයන් නැති කරලා තියෙනවා. ඊට පස්සේ ගම්මාන 10කට එක වෛද්‍යවරයෙක් බැගින් පත් කරලා තියෙනවා. මුලාශ්‍ර සඳහන් වෙනවා මේ රජතුමා ඔසු උයන් නැති කිරීමට, රෝහල් ඉදි කිරීමට, වෛද්‍යවරු පත් කිරීමට කටයුතු යොදලා තියෙනවා. ඒ පමණක් නොවේ රජතුමා විසින් වෙද පොත් පවා රචනා කරලා තියෙනවා. ඖෂධ ක්‍රම පිළිබඳව වෙද පොත් පවා මේ රජු රචනා කරලා තියෙනවා. කවුද? බුද්ධදාස රජතුමා. ඊට අමතරව පළමුවන උපතිස්ස රජතුමා නිර්මාණය කරනවා පසවන්ති නාමශාලා කියලා ගොඩනැගිල්ලක්. පසවන්ති නාමශාලා කියන්නේ ඒ ගැබිනි මව්වරුන් වෙනුවෙන් හදපු රෝහල්. ගැබිනි මව්වරුන් සඳහා නැත්නම් ඒ දරුවන් ලැබීම, දරුවන් බිහි කිරීම සඳහා හදපු රෝහල් හදලා තියෙනවා. ඒවා හඳුන්වනවා මොනවා කියලාද? පසවන්ති නාමශාලා කියලා. ඔයගොල්ලෝ පොත කියවගෙන යද්දී ඔයගලන්ට මේ දේවල් ආයි පාරක් බලා ගන්න පුළුවන්. පසවන්ති නාමශාලා කියලා හඳුන්වනවා මේ පළමුවන උපතිස්ස රජුගේ කාලේදී හදලා තියෙන්නේ ගැබිනි මව්වරුන් සඳහා. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒක විශේෂ එකක්. සිව්වන කාශ්‍යප රජතුමාගේ කාලයේදී නිර්මාණය කරනවා උපසග්ග රෝගනාශ. හරිද? මේක නම් ඔයාලට එච්චර ක්ලියර් නැතුව ඇතිනේ. උපසග්ග රෝගනාශ. හරිද? උපසග්ග රෝගනාශ කියලා රෝහල්. මේකේ විශේෂත්වය දන්නවද? මේකේ විශේෂත්වය තමයි දැන් ඉස්සරත් නේවාසිකව ප්‍රතිකාර ගන්න රෝගීන් ඉන්නවා. එම රෝහල් තියෙනවා. අනුරාධපුරෙත් තිබ්බා, පොළොන්නරුවෙත් තිබ්බා. ඒතර අපි හිතමුකෝ නේවාසික රෝහලක් දැන්. මිනිස්සු
බෙහෙත් ගන්නවා නැවතිලා. දැන් කට්ටියක් එනවා ඒගොල්ලන්ට උණ රෝගයක් වැළඳිලා දැන් මේකට බෙහෙත් කරාට හරියන්නේ නැහැ. අපි හිතමු වෛරස් එකක්. හරිද? එතකොට මේ බෙහෙත් කරාට හරියන්නේ නැති කට්ටියත් අර නේවාසිකව ප්‍රතිකාර ගන්න අයත් එක්ක මිශ්‍ර කරොත් එහෙම ප්‍රශ්නයක්නේ. අනිත් අයටත් ලෙඩේ වැළඳෙනවනේ. ඒ නිසා මේගොල්ලෝ මොකද කරන්නේ? මේ රෝගීන්ව වෙනම රෝහල් හදලා ඒගොල්ලන්ට ප්‍රතිකාර කරනවා. දැන් තියෙන නේද මේ දවස්වල ඔයගොල්ලන්ටම තේරෙනවනේ. මේ දවස්වල ඔය කොරෝනා රෝගීන්ව සාමාන්‍ය රෝගීන් එක්ක මිශ්‍ර කරන්නේ නැතුව ඒගොල්ලෝ වෙනම තියන්නේ බෙහෙත් කරන්නේ. ඉතින් ඒ වගේ තියරි එකක් තමයි ඒ කාලේ කල්පනා කරලා තියෙන්නේ. මොකද්ද කියලා මේකට බෙහෙතකුත් නැහැ. මේ රෝගීන් අනිත් අයත් එක්ක දැම්මොත් එimhe ඒගොල්ලන්ටත් ඒ ලීඩේ වැළඳෙනවා. ඒ නිසා රජතුමා හදලා තියෙනවා වෙනම රෝවල්. ඔයගොල්ලෝ හිතන්න එපා මේ වෙනම රෝවල් හැදුවා කිව්වම නිකන් එකපාරට කළු ගල් වලින් ගඩොල් වලින් හදන්න ඇති කියලා. ඒවා ගොඩක් වෙලාවට වෙන්නේ తాවකාලික ඒවා. ඒ අවස්ථානුකූලව ඉතා ඉක්මනට සමහරට ලී දඬු උපයෝගී කරගෙන පොල්ලතු හෙවිලි කරලා ටෙන්ට් වගේ ගහලා කූඩාරම් වගේ తాවකාලිකව හදපු දේවල්. හැබැයි එතන වැදගත් වෙන්නේ ඒගොල්ලෝ ඒ දේ එතන කල්පනා කරා කියන එක අර සාමාන්‍ය රෝගීන් එක්ක අර විශේෂිත දැන් හඳුනා නොගත් උණ රෝගීන්ව මිශ්‍ර කරලා තියන්නේ නැහැ කියන එක. ඔතනින් එහාට ගියොත් අපි ගත්තොත් අනුරාධපුරයේ ගැන තමයි කතා කළේ. පොළොන්නරුවට ඔයගොල්ලෝ ගිහිල්ලා ඇති. පොළොන්නරුවේ තියෙනවා ළමයි ආලාහන පිරිවෙන කියලා. පිරිවෙනක් ආලාහන පිරිවෙන. ඒ ආලාහන පිරිවෙන් රෝහලේ ඒ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හම්බෙලා තියෙනවා දැනට පාවිච්චි කරන ශල්‍ය වෛද්‍ය උපකරණ වලට සමාන ඒවා. හරිද? ශල්‍ය කර්ම සඳහා පාවිච්චි කරන ඔය කැපුම් උපකරණ එහෙම තියෙනවානේ. ඒ වගේ එහා සමාන ඒවා පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් සංකීර්ණයෙන් හම්බෙලා තියෙනවා. ඒකත් විශේෂ දෙයක්. හරි. ඒක ගැන ඉස්සරහා පාඩමකදී ඕගලන්ට කතා කරනවා මේ ආලාහන පිරිවෙන ගැන. හරි. ඕගොල්ලෝ ගන්න අච්චු පොත් අච්චු පොත් අරගෙන කියව ගන්න 46 පිටුවේ දකුණු අත පැත්තේ දෙවෙනි ඡේදයට වෙනකම් 46 පිටුව දකුණු අත පැත්තේ දෙවෙනි ඡේදයට වෙනකම්. right ඒ ටික කියව දැන් කියවලා ඉවරලා මට ඉවරයි කියලා කියන්න. ඉවරයි සර්.
හරිද ළමයි? කියවල ඉවරද? ඉවරයි සර්. හරි. ඉවර නම් ඔයගලන්ගේ ටියුට් එක ගන්න. ටියුට් එකේ දෙවෙනි පේජ් එක පෙරලා ගන්න. ටියුට් එකේ දෙවෙනි පේජ් එකේ තියෙනවා ළමයි ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීමට කටයුතු කළ පාලකයන්. right? එතන මං කියන ටික highlight කරගන්න ඕනේ. හරිද? highlight කරගන්න ලෑස්ති වෙනවා. හරි ඔයාලගේ ටියුට් අරගෙන දෙවෙනි පේජ් එකේ තියෙනවා ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීමට කටයුතු කළ පාලකයෝ. ඒකේ මං කියන ඒවා highlight කරගන්න. එතන තියෙනවා අතීතයේදී වෙජ්ජශාලා. අන්නේ වෙජ්ජශාලා කියන එක highlight කරගන්න. වෙජ්ජශාලා. වෙජ්ජශාලා කියන එක highlight කරගන්න. ඊට පස්සේ තියෙනවා අතීතයේදී වෙජ්ජශාලා යනුවෙන් රෝහල්ද වෙජ. වෙජ කියන එක highlight කරගන්න. ඒතකොට වෙජ්ජශාලා කියන්නේ රෝහල්, වෙජ කියන්නේ වෛද්‍යවරු. වෙජ කියන එක highlight කරගන්න. right? ඊට පස්සේ ළමයි පළවෙනි අර හරි ලකුණක් දාලා තියෙනවා. ඒකේ තියෙනවා පණ්ඩුකාභය රජතුමා සිවිකා ශාලා සහ සොත්ති ශාලා යනුවෙන් ගොඩනැගිලි තැනවීම. පණ්ඩුකාභය රජතුමා සිවිකා ශාලා සහ සොත්ති ශාලා යනුවෙන් ගොඩනැගිලි තැනවීම. ඒකේ highlight කරන්න සිවිකා ශාලා සහ සොත්ති ශාලා කියන එක. සිවිකා ශාලා සහ සොත්ති ශාලා කියන එක highlight කරන්න. හරිද? right. ඊට පස්සේ තුන්වෙනි තරු ලකුණ, තුන්වෙනි හරි ලකුණ තියෙනවා. පළමුවන උපතිස්ස රජතුමා ගැබිනි මව්වරුන් වෙනුවෙන් පසවන්ති නාමශාලා නම් ගොඩනැගිල්ලක් ඉදිකිරීම. ඒකේ ළමයි highlight කරන්න පසවන්ති නාමශාලා කියන එක. පසවන්ති නාමශාලා කියන එක highlight කරන්න. පසවන්ති නාමශාලා. right? හතරවෙනි තරු ලකුණ. හතරවෙනි එකේ තියෙනවා ළමයි හතරවන කාශ්‍යප රජතුමාගේ කාලයේදී පැතිරගේ උණ රෝගයක් නිසා උපසග්ග රෝගනාශ නම් විශේෂ රෝහලක් තැනවීම. ඒක ළමයි highlight කරන්න උපසග්ග රෝගනාශ කියන එක. උපසග්ග රෝගනාශ කියන එක. හරි. හරිද ළමයි ඒ ටික? හරි සර්. හරි. ඊට පස්සේ කතා කරන්න හදන ළමයි විදේශ සම්බන්ධතා කියන මාතෘකාව. ඔයගොල්ලන්ගේ පොතේ වෙනම මාතෘකාවක් බෙදලා නැහැ විදේශ සම්බන්ධතා කියලා. නමුත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලේසි වෙන්න මම එහෙම මාතෘකාවක් දැම්මා විදේශ සම්බන්ධතා. එතකොට අපි රාජ්‍යත්වයේ වර්ධනය කියන පාඩම සාකච්ඡා කළා. එතකොට අපි දන්නවා මේ පාඩමේදී දේවානම්පියතිස්ස රජතුමා සහ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍ය අතර තිබ්බ මිත්‍ර සම්බන්ධතාවය ගැන අපි සාකච්ඡා කළා. දැන් මේක එතනට දාලා නැහැයි.
රාජ්‍යත්වයේ තවදුරටත් වර්ධනය වෙලා මහරජතුමා නිර්මාණය වෙද්දී අපිට අසල්වාසී රටවල් සමග මෙන්ම අපිට ගොඩක් දුර බැහැරින් තියෙන රටවල් අපේ අසල්වාසී රටවල් සමග මෙන්ම ගොඩක් දුර බැහැරින් තියෙන රටවල් සමග මිත්‍ර සම්බන්ධතා දූත සම්බන්ධතා අපි පවත්වලා තියෙනවා. උදාහරණ විදිහට ගත්තොත් ඉන්දියාවේ විවිධ රාජ්‍යයන් තියෙනවා. චේර රාජ්‍ය, කාලිංග දේශය, පාණ්ඩ්‍ය රාජ්‍ය. අපි රෝමයේ සමග සම්බන්ධතා පවත්වලා තියෙනවා. චීනය, ඊට පස්සේ ඊට අමතරව අපි ගත්තොත් අරාබිකරය සමග සම්බන්ධතා පවත්වලා තියෙනවා. එතකොට මේ එක් එක් රජතුමා මොන වගේ දේවල්ද මොන වගේ දූත සම්බන්ධතාවයක්ද මිත්‍ර සම්බන්ධතාවයක්ද පැවැත්වුවේ කියන එකට උදාහරණ තියෙනවා. පළවෙනි එක මෙතන දීලා තියෙනවා ගජබාහු රජු චේර රාජ්‍ය සමග මිත්‍ර සම්බන්ධතාවයක් පැවැත්වුවා කියලා. මොකක්ද තියෙන්නේ? ගජබාහු රජු චේර රාජ්‍ය සමග මිත්‍ර සම්බන්ධතාවයක් පැවැත්වුවා කියලා. ඔයගොල්ලෝ ගජබාහු රජතුමා ගැන අහලා තියෙනවද? ගජබාහු රජතුමා ගැන අහලා තියෙනවා. ඒ සාමාන්‍ය ඔයගොල්ලෝ අහලා තියෙනවද ගජබාහු රජතුමා මේ චේර රාජ්‍ය ළමයි චේර එකක් චෝල වෙනයි ඈ. චේර රාජ්‍ය කියන්නේ ඉන්දියාවේම වෙන රාජ්‍යයක්. චෝල රාජ්‍ය කියන්නේ වෙන එකක්. මේක දෙකක්. චේර රාජ්‍ය ආක්‍රමණය කළා කියලා අපි අහලා තින්නේ. ජනප්‍රවාදයේ තියෙනවා. මේ කතාව මෙතනට එච්චර අදාළ නැහැ. මම නිකන් කියන්නේ ඔයගොල්ලන්ට දැනගන්නත් එක. එතකොට චේර රාජ්‍ය ආක්‍රමණයක් ගැන තමයි මේ ගජබාහු රජතුමාගේ කාලේ තියෙන්නේ. ඔයගොල්ලෝ මේ කතාව අහලා තියෙනවා. ගජබාහු රජතුමාගේ පියාගේ කාලයේදී චේර රාජ්‍යයේ පාලකයෙක් ලංකාව ආක්‍රමණය කළා. ලංකාවෙන් මිනිස්සු වගේක් හිරකාර විදියට අල්ලන් ගියා කියනෝනේ. මූලාශ්‍රවල තියෙන ගණන් ඉතින් අපිට එහෙම පිළිගන්න අමාරුයි. ඒක තියෙනවා 10000ක් කියලා. හරියටම ගණන් කරලා 10000ක් අරන් ගියා වෙන්න බෑනේ. කොහොම හරි එතුමාගේ කාලේදී මේ ගජබාහු රජතුමාගේ පියාගේ කාලේ ලංකාවට ආක්‍රමණයක් එල්ල වෙලා තියෙනවා. සිරකාරය විදියට පිරිසක් අරයි යනවා. ඉතින් පස්සේ කාලෙක මේ බව දැනගත්ත ගජබාහු චේර රාජ්‍ය ආක්‍රමණය කරා කියනෝනේ. හැබැයි වැඩේ තියෙන කොහොමද දන්නවද? චේර රාජ්‍ය ආක්‍රමණය කරා කියන්නේ මහා පිරිසක් එක්ක නෙමෙයිලු. ජනප්‍රවාදී තියෙන්නේ ඈ. ඒකේ තියෙන්නේ මේ ගජබාහු රජතුමාට ඉඳලා තියෙනවා නීල මහා යෝධයා කියලා යෝධයෙක්. නීල මහා යෝධයා. මේ නීල මහා යෝධයාත් එක්කලු ඉන්දියාව ආක්‍රමණය කළේ එක්කෙනෙක් එක්ක. හරිද? ඉතින් ඔයාලට මහන්සි නිසා මේක කියන්නම්. නීල මහා යෝධයාත් එක්ක තමයි ආක්‍රමණය කරන්නේ. ඕකෙත් අර කතාව ගත්තොත් ඉතින් ගොඩක් ජනප්‍රවාද තමයි තියෙන්නේ. ඇත්ත තියෙනවා. ඇත්ත ටිකයි. ඒක ඉතින් බොරුව තමයි ඉතින් ගොඩක් තියෙන්නේ. නීල මහා යෝධයාගේ තියෙනවලු මේ අර ආයුධයක් යගදාව. යගදාවේ මුහුදට ගහලා මුහුද දෙබෑ කළා කියනවනේ. එහෙම කරන්න බෑනේ ප්‍රායෝගිකව නේද? මුහුද දෙබෑ කරලා මේ මැද්දෙන් ඇවිදගෙන ගියාලු. කොහෙටද? ඉන්දියාවට ඇවිදගෙන ගියාලු. ඇවිදගෙන ගිහිල්ලා නීල මහ යෝධයා මේ දෙන්නයි දැන් රජතුමයි නීල මහ යෝධයා විතරයි. ගිහිල්ලා මේ චේර හමුදාව කියන්නේ ඊටාම ලේසියෙන් එන අයව කවුද මේ නීල මහ යෝධයා පරාජයට පත් කරනවලු. ඒක මිනිසුන්ව ඒ තරම් ශක්තියක් තියෙනවා. ඊට පස්සේ මේක දැනගත්ත චේර පාලකයා බය වෙනවා. බය වෙලා එන්න කියනවා කාටද? ගජබාහු රජතුමාට රාජසභාවට. ගජබාහු යනවා. ගියාම අහනවා මේ මොකද ලොකු හමුදාවක් අරන් ඇවිල්ලා කරන්න කියලා. ඒතකොට ගජබාහු නිකන් කියනවා මේ මම ලොකු හමුදාවක් අරන් ආවේ නෑ. මාත් එක්ක ආව පොඩි කොල්ලෙක් තමයි ආවේ. පොඩි කොල්ලෙක් ආවේ මාත් එක්ක එච්චර කියලා කියනවා. කොහොම හරි ඔය කතාව තියෙන්නේ ගජබාහුට චේර රාජ්‍ය පාලකයා බය වෙලා ලංකාවෙන් අරන් ගිය සිරකරුවන් ටික නිදහස් කරලා ඒ වෙනුවට ගජබාහු රජතුමා චේර රාජ්‍යයෙන් පිරිසකුත් අරගෙන කප්පන් මුදල් පවා එතුමා ජීවත් වෙලා ඉන්නකම් ඉන්දියාවෙන් ලබා ගත්තා කියලා තමයි කතාවේ තියෙන්නේ. හැබැයි ඕකේ ඇත්ත කතාව වෙනස් එකක් ටිකක්. ඒ කතාව ගත්තොත් ගජබාහු රජතුමා චේර රාජ්‍යයට යනවා ගිහිලා තියෙනවා. ඒක ඇත්ත. ගජබාහු රජු චේර රාජ්‍යයට යනවා ආක්‍රමණයක් නෙමෙයි දූත ගමනක්. මොකද්ද? දූත ගමනක්. මේ සඳහන් වෙන්නේ දූත ගමනක්. ඒ යන්නේ චේර රාජ්‍යයේ පත්තිනි දේවී ඇදහිම තියෙනවා. පත්තිනි දේවාලයක් විවෘත කිරීමේ උත්සවයකට තමයි මේ රජතුමා සහභාගී වෙන්නේ. කවුද? ගජබාහු රජු චේර රාජ්‍යයේ පත්තිනි දේවිය වෙනුවෙන්
නිර්මාණය කරපු දේවාලයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙනවා. අන්න එද්දි ඒ රජතුමා ආපසු එද්දි පත්තිනි දේවියගේ යයි සැලකෙන පාසලඹක්. පත්තිනි දේවියගේ යයි සැලකෙන පාසලඹක් රජතුමාට ලැබෙනවා. රජතුමා ඒ පාසලම අරන් ඇවිල්ලා ඕගොල්ලෝ අහලා ඇති නවගමුව දේවාලේ. නවගමුවේ තියෙනවා පත්තිනි දේවාලයක්. උන් ඔතන තැන්පත් කරලා කියන්නේ පාසලම තැන්පත් කරලා දේවාලයක් නිර්මාණය කරනවා. එතෙන් පටන් ලංකාවේ පත්තිනි දේවිය ඇදහිල්ල ආරම්භ වුණා කියලා තමයි පිළිගන්නේ. එහෙනම් මේ ගජපහව රජතුමා චේර රාජ්‍ය සමග පවත්වලා තියෙන මොන සම්බන්ධතාවයක්ද? මිත්‍ර සම්බන්ධතාවයක් නේ. පත්තිනි දේවාලයක් විවෘත කරන්න යනවා. ගිහිල්ලා එද්දි පත්තිනි දේවිය ගියයි සැලකෙන පාසලම්පත් ඈගි විදිහට ලැබෙනවා. ඒක අරගෙන ඇවිල්ලා මෙහි දේවාලයක් හදනවා. පත්තිනි දේවිය ඇදහිල්ල ආරම්භ වෙනවා. ඒක එකක්. ඔයගලන්ට මතක ඇති අපි කතා කළා බාතිකාභය රජු. බාතිකාභය රජතුමා රෝම දේශයට දූතයන් යවුවා පබුළු ගෙන්න ගන්න. මොකක් සඳහාද මේ පබුළු ගෙන්න ගත්තේ? මතකද කාට හරි? බාතිකාභය රජතුමා අන්න හරි. රුවන්වැලි සෑයට දැලක් නිර්මාණය කරලා පලන් දාන්න. ඒ අවශ්‍ය කරන පබුළු ගෙන්න ගත්තේ රෝමේ. එතකොට ඒ වෙද්දී අර දුර බැහැර රටක් සමග ගනුදෙනු කරන තත්ත්වයට රාජ්‍යත්වය වර්ධනය වෙලා. මේ කනිට්ට තිස්ස රජතුමත් රෝමයට දූතය යවලා පබුළු ගෙන්න ගත්ත බව, වීදුරු පබුළු ගෙන්න ගත්ත බව සඳහන් වෙනවා. 6 වන අග්ගබෝධි මේ අනුරාධපුර යුගයේ 6 වන අග්ගබෝධි රජතුමාගේ කාලයේදී චීනයට නේද? චීනය කියද්දී අද මතක් වෙනවනේ ගොඩක් දේවල්. චීනයට ලංකාවෙන් 20 වතාවක් පමණ මේ රජතුමාගේ කාලේදී විතරක් 6 වන අග්ගබෝධි රජතුමාගේ කාලේදී විතරක් චීනයට 20 වතාවක් පමණ දූතයන් යවලා තියෙනවා. ලංකාවෙන් චීනයට 20 වතාවක් පමණ දූතය යවලා තියෙනවා. ඊළඟට පළමුවන විජයබාහු. මෙයා ගැන අපි කතා කළා තුන්වෙනි පාඩමේ. මම කිව්වා ලංකාවේ බිහි වෙච්ච දුටුගැමුණු තරම්ම ශ්‍රේෂ්ඨ නැත්නම් දුටුගැමුණටත් වඩා ශ්‍රේෂ්ඨ පාලකයා තමයි පළමුවන විජයබාහු කියලා. පළමුවන විජයබාහු රජතුමා චෝලයන්ව පරාජය කර ලංකාව එක්සේසත් කරානේ ළමයි. ඒත් රජතුමා කල්පනා කළා තමන් නැති කාලෙක චෝලයෝ ලංකාව ආක්‍රමණය කරන්න පුළුවන්. ඒකෝ රජතුමා මෙහෙම ප්‍රතිපත්තියක් අනුගමනය කළා මිත්‍රයන් දිනා ගන්න. රජතුමා විවාහ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. කොහොමද මේ විවාහ ප්‍රතිපත්තිය? තමන්ගේ සහෝදරියක් හිටියා මිත්තා කුමරිය කියලා. පළමුවන විජයබාහු රජතුමාගේ සහෝදරියක් මිත්තා කුමරිය. ඇයව විවාහ කරලා දුන්නා පාණ්ඩ්‍ය වංශික කුමාරයෙක්ට. පාණ්ඩ්‍ය වංශික. එතකොට රජතුමාගේ බලාපොරොත්තු වුණේ යම් අවස්ථාවක චෝලය ආක්‍රමණය කළොත් මේ විවාහ සම්බන්ධතාවය නිසා පාණ්ඩ්‍යෝ අපේ මිත්‍රයෝ. පාණ්ඩ්‍යෝ අපිට උදව් කරයි කියන එක. විජයබාහු රජු තමන්ගේ දෙවන බිසවක් විදිහට, අග බිසව නෙවෙයි දෙවන බිසවක් විදිහට කාලිංග වංශික කුමාරිකාවක් විවාහ කරගත්තා. ඇය තමයි තිලෝක සුන්දරී කියන කුමරිය. දෙවන බිසව විදිහට කාලිංග වංශික තිලෝක සුන්දරී කියන කුමාරිකාව විවාහ කරගත්තා. එහෙනම් මේ රජතුමා කාලිංග දේශයත් පාණ්ඩ්‍ය දේශයත් සමග මිත්‍ර සම්බන්ධතාව පවත්වලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ළමයි? බලාපොරොත්තු වෙන්නේ යම් අවස්ථාවක චෝලයන්ගෙන් ලංකාවට ආක්‍රමණ එල්ල වුණොත් අපිට මිත්‍රයන් ඉන්නවා. කාලිංගය අපේ නෑදෑයෝ, පාණ්ඩ්‍යෝ අපේ නෑයෝ අපිට උදව් කරයි කියලා. හරිද? ඒකත් මතක තියාගන්න. හැබැයි මේකත් ඔළුවේ තියාගන්න. මෙන්න මේ ප්‍රතිපත්ති නිසා පස්සේ කාලෙක ඒක හේතුවක් වෙනවා පොළොන්නරුව බිඳ වැටීමටත්. මේ ප්‍රතිපත්තිය කාලිංග සහ පාණ්ඩ්‍ය වංශිකයන් අතර විවාහ සම්බන්ධතා ඇති කරගෙන ඒගොල්ලෝ ලංකාවට එනවා. පස්සේ කාලෙක පොළොන්නරුව බිඳ වැටීමටත් ඒක මොකක් වෙනවද? හේතුවක් වෙනවා. ඒක 7 වෙනි පාඩමේදී කතා කරන්නේ. මම දැනට නිකන් කිව්වේ. ඊට අමතරව මේ රජතුමා ගාව හිටියා වේලයිකාර කියලා කුලී හමුදාවක්. මොකද්ද? වේලයිකාර. ඔයගොල්ලන්ට මතක ඇති මහ විජයබාහු චෝලයන්ව පරාජය කළ ලංකාව එක්සේසත් කළා කියලා මම කිව්වා. ඒ එක්සේසත් කිරීමේදී ලංකාවේ හිටපු සියලුම චෝලයන්ව සමූල ඝාතනය කරාද? ඉතින් ඔක්කොම කට්ටිය මරුවද?
එහෙම කළේ නැහැ. ශිව දේවාල ගලවලා විසික් කරාද? එහෙම කළේ නැහැ. ඒවා තිබ්බා. චෝලයෝ ලංකාවේ හිටියා. ඒ මිනිසුන්ට ඉන්න දුන්නා. ඒ චෝලයන්ව තමන්ගේ කුලී හමුදාවක් කරගත්තා. ඒ කුලී හමුදාව හඳුන්වනවා ළමයි වේලයික්කාර කුලී හමුදාව කියලා. කවුද? වේලයික්කාර කුලී හමුදාව. ඕගොල්ලෝ පොළොන්නරුවට ගියොත් පොළොන්නරුවේ තියෙනවා සෙල්ලිපියක් වේලයික්කාර සෙල්ලිපිය කියලා. ඒක සිංහල භාෂාවෙනුත් වර්තමාන සිංහලෙනුත් තියෙනවා, ඉංග්‍රීසියෙනුත් තියෙනවා, පාලි භාෂාවෙන් ඒ භාෂා සියල්ලෙන් කොටලා තියෙනවා. වේලයික්කාර සෙල්ලිපිය. වේලයික්කාර සෙල්ලිපියේ සඳහන් වෙනවා මේ රජතුමා දළදා වහන්සේගේ භාරකාරත්වය. දළදා වහන්සේගේ භාරකාරත්වය කාට දුන්නා කියලාද? මේ වේලයික්කාර කුලී හමුදාවට ලබා දුන්නා කියලා. දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන දළදා මාලිගය ආරක්ෂා කිරීමේ වගකීම. ආරක්ෂා කිරීමේ වගකීම කාට ලබා දුන්නා කියනවද? වේලයික්කාර කුලී හමුදාවට ලබා දුන්නා. එතකොට මේ හමුදාව ලංකාවේ හිටියට විදේශ හමුදාවක්. අන්න ඒකයි මෙතන එක අදාළ වෙන්නේ විදේශ සමන්තා වලට. ඊට අමතරව දැන් අපි දකුණු ඉන්දියාව, රෝමය, චීනය, කාලිංග දේශය, පාණ්ඩ්‍ය දේශය, චෝලය සමග සමන්තා පැවැත්තුවා. ඊට අමතරව සඳහන් වෙනවා අල් බලසූරි කියන මුස්ලිම් ජාතිකයා සඳහන් කරනවා රතු කැට දිවයිනේ රජතුමා මුස්ලිම් රජතුමා සමග තෑගි බෝග හුවමාරු කරගත්ත කියලා. කොහෙටද ළමයි මේ මොකක්ද මේ රතු කැට දිවයින කියලා අදහස් වෙන්නේ? රතු කැට දිවයින කියලා ලංකාවට නේ අපි අපේ රටට කියනවා රත්නදීපය කියලා. මැණික් නිසා. රතු කැට දිවයින කියලා තමයි මේ අරාබි අය අල්බලසූරි හඳුන්වලා තියෙන්නේ. රතු කැට දිවයින නැත්නම් රත්නදීපය කියන එක ලංකාවේ රජතුමා අරාබි රජතුමා සමග මිත්‍ර සමන්තා පැවැත්තුවා සහ තෑගි බෝග හුවමාරු කරගත්තා කියලා සඳහන් වෙනවා. right. ඔගොල්ලෝ කියව ගන්න දැන් නවත්තපු තැන මතකයිනේ 46 පිටුවේ දෙවෙනි ඡේදය. එතන ඉඳලා කියව ගන්න 47 පිටුවේ මාතෘකාවක් තියෙනවා ආර්ථිකය කියලා. ආර්ථිකය ඒව ගැන කියවන්න යන්න එපා. එතනින් උඩට තියෙන ටික කියව ගන්න. හරියට මේ වචන මේ නම් ඒව හරියට කියව ගන්න නෝට් එක ලියාගද්දි විශේෂයෙන් වැදගත් වෙනවා. right හරියට ලියා ගන්න. කියව ගන්න පැහැදිලිව කියවලා ඉවරලා මට ඉවරයි කියලා කියන්න ළමයි.
ඉවරයි සර්. ළමයි තව කියව ගන්න අය ඉන්නවා නම් කියව ගන්න. හරි සර්. හරි සර්. හරි ළමයි ඔයගලගේ ටියුට් එකේ අර විදේශ සම්බන්ධතා කියන මාතෘකාව යටතේ තරු ලකුණු දාලා ලියා ගන්න. හරි? තරු ලකුණු දාලා ලියා ගන්න හැම වෙලේම අලුත් තරු ලකුණක් නම් මම කියනවා මේක අලුත් එකක් කියලා. right? පළවෙනි තරු ලකුණ පළමු වන ගජබාහු රජතුමා වරහන් ඇතුලේ ක්‍රිස්තු වර්ෂ 114 කෙටීරක් 136 පළමු වන ගජබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 114 කෙටීරක් 136 වරහන් වහලා චේර රාජ්‍යයේ මයිසලකව චේර වෙනයි චෝල වෙනයි චේර රාජ්‍යයේ පත්තිනි දේවාලයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වී ඇත. හරිද? පත්තිනි දේවාලයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වී ඇත. හරි ඊළඟ තරු ලකුණ ඊළඟ එක කනිට්ට තිස්ස රජතුමා ෆරහන් ඇතුලේ ලියන්න ක්‍රිස්තු වර්ෂ 167 කෙටීරක් වරහන් ඇතුලේ ක්‍රිස්තු වර්ෂ 167 කෙටීරක් 186 ක්‍රිස්තු වර්ෂ 167 කෙටීරක් 186 සර් ආයිමත් කියන්න. කනිට්ට තිස්ස රජතුමා ඒක ලියාගත්තද දහම්දී කනිට්ට තිස්ස රජතුමා හරිද අලුත් තරු ලකුණක් කනිට්ට තිස්ස රජතුමා වරහන් ඇතුලේ ලියන්න එයාගේ රාජ වර්ෂය ක්‍රිස්තු වර්ෂ 167 කෙටීරක් 167 කෙටීරක් 186 කෙටීරක් 186 වරහන් වහලා රෝමානුක දේශය දැන් දන්න ඕනේ රෝමානුක දේශය කියන්නේ කොහෙටද කියලා කලින් ඉගෙන ගත්තත් එක්කනේ රෝමානුක දේශය කියන්නේ කොහෙටද රෝමානුක දේශය හරි රෝමානුක දේශයට දූතයන් යවා
රුවන්වැලි සෑයට පූජාවක් කිරීමට අවශ්‍ය පබුළු ගෙන්වා ඇත. රුවන්වැලි සෑයට පූජාවක් කිරීමට අවශ්‍ය පබුළු ගෙන්වා ඇත. හරි. ඊළඟ එක 6 වන අග්ගබෝධි රජුගේ කාලයේදී 6 වන අග්ගබෝධි රජුගේ කාලයේදී 6 වන අග්ගබෝධි රජුගේ කාලයේදී හයවන අග්ගබෝධි රජුගේ කාලයේදී මෙරටින් චීනයට 20 වතාවක් පමණ දූතයන් ගොස් ඇත. 6 වන අග්ගබෝධි රජතුමාගේ කාලයේදී මෙරටින් චීනයට 20 වතාවක් පමණ දූතයන් ගොස් ඇත. රජුගේ කාලේදී 6 වන අග්ගබෝධි රජතුමාගේ කාලයේදී මෙරටින්, ඒ කියන්නේ ලංකාවෙන් මෙරටින් චීනයට 20 වතාවක් පමණ දූතයන් ගොස් ඇත. මෙරටින් චීනයට 20 වතාවක් පමණ, අවස්ථා 20ක් 20 වතාවක් පමණ දූතයන් ගොස් ඇත. හරිද? හරි සර්. ඊළඟ තරු ලකුණ අලුත් එකක් ළමයි. මහා විජයබාහු රජතුමා තම සහෝදරියක වූ මිත්තා කුමරිය. කවුද? මිත්තා කුමරිය. මිත්තා කුමරිය පාණ්ඩ්‍ය වංශික කුමාරයෙකුට විවාහ කර දී ඇත. පාණ්ඩ්‍ය වංශික කුමාරයෙකුට විවාහ කර දී ඇත. ඔබ වැදගත් එක්සෑම් එකේ බහුවර්ණ වලට අහනවා පාණ්ඩ්‍ය වංශික කුමාරයෙකුට විවාහ කර දී ඇත. එසේම මහා විජයබාහු රජු එකම තරු ලකුණ තාම යන්නේ. මහා විජයබාහු රජු තිලෝක සුන්දරී නේද ඉන්න ඇති නේද? තිලෝක සුන්දරී කිව්වම මනුෂ්‍ය ලෝකෙටයි අපායටයි දිව්‍ය විමානයටයි ඔක්කොටම සුන්දරී වගේ. තිලෝක සුන්දරී නම් කාලිංග වංශික කුමාරිකාවක්. තිලෝක සුන්දරී නම් කාලිංග වංශික කුමාරිකාවක්. දෙවන බිසවක ලෙස විවාහ කරගෙන ඇත. හරි. මට කියන්න එතකොට මේ විවාහ සම්බන්ධතාවල අරමුණුනේ මොකද්ද රජතුමාගේ? තමන්ගේ සහෝදරියක් විවාහ කරලා දෙනවා පාණ්ඩ්‍ය වංශික කුමාරයෙක්ට. තමන් විවාහ කරගන්නවා තිලෝක සුන්දරී කියලා කුමාරිකාවක් කාලිංග වංශික. එතකොට මේ රජතුමාගේ විවාහ ප්‍රතිපත්ති අරමුණුනේ මොකද්ද? විවාහ මගින් මොකක් දිනා ගැනීමද? මිත්‍රයන් දිනා ගැනීම. මිත්‍රයන් දිනා ගැනීම. නැත්නම් විදේශ සම්බන්ධතා මෙතන හොඳ යහපත් තත්ත්වයට පත් කර ගැනීම. අන්න හරි. දැන් අපිට ආක්‍රමණයක් ආවොත් කාලිංග වංශිකය උදව් කරයි. අපිට ආක්‍රමණයක් ආවොත් පාණ්ඩ්‍ය වංශිකය උදව් කරයි. නෑදෑයෝනේ.
ඒ නිසා තමයි රජතුමා මෙහෙම ප්‍රතිපත්තියක් අනුගමනය කළේ. ඊළඟ එක. ඊළඟ අලුත් තර ලකුණක් අලුත් එකක්. විජයබාහු රජතුමා වේලයිකාර නමින් හැඳින්වූ විජයබාහු රජතුමා වේලයිකාර නමින් හැඳින්වූ චෝල කුලී හමුදාවකට දළදා වහන්සේගේ භාරකාරත්වය ලබා දී ඇත. විජයබාහු රජතුමා වේලයිකාර නමින් හැඳින්වූ චෝල කුලී හමුදාවකට දළදා වහන්සේගේ භාරකාරත්වය ලබා දී ඇත. දළදා වහන්සේගේ භාරකාරත්වය ලබා දී ඇත. ඉතින් එතකොට දැන් බලන්න රජතුමාගේ රාජ්‍යත්වය පවා ඒ කාලේ අපි දන්නවා ඒ කාලේ රාජාණ්ඩු ක්‍රමයේ යටතේ දන්තධාතුන් වහන්සේ කාගාව තියෙන එතුමා තමයි ඒ පාලකයා තමයි ලංකාවේ අගරජු විදිහට පිළිගන්නේ. එතකොට දන්තධාතුන් වහන්සේ කියන්නේ රජතුමාගේ රාජ්‍යත්වයට අවශ්‍ය දෙයක් වගේම බෞද්ධයෝ වන්දනාමාන කරන පූජනීය වස්තුවක්. ප්‍රධානම දෙයක් නේ. එතකොට ඒකේ බාරකාරත්වය දෙන්නේ කාටද මේ? චෝල කුලී හමුදාවකට. ඒකෙන් අදහස් වෙන්නේ රජතුමා මේ මිත්‍රත්වය චෝලයන්ව පරාජය කළාට චෝලයන්ව සදාකාලික සතුරන් විදිහට සැලකුවේ නැහැ. අපේ ප්‍රධානම දෙයක් චෝලයන්ට බාර දෙනවා ඒ වගකීම. ඒකට කියනවා ඒ තරම් අපි චෝලයන්ව විශ්වාස කරනවා. හරිද? අන්න ඒ මිත්‍රත්වය වර්ධනය කරගන්න තමයි රජතුමා ඒ බව එහෙම කාර්යයක් අරගොල්ලන්ට වගකීමක් බාර දුන්නේ. රයිට්? තව ඉඩ තියෙනවනේ. එකක් තියෙනවා. හරි. අවසන් එක. හරි අවසන් එක. ඒක ලියා ගන්න අරාබි ඉතිහාසඥයෙකු අල් බලසූරි සඳහන් කරන පරිදි රතු කැට දිවයිනේ රජු ඕන වරහන් ඇතුළේ යන ලංකාව රතු කැට දිවයිනේ රජු රතු කැට දිවයින කියන්නේ කොහෙද? ලංකාවට ඒගොල්ලෝ රතු කැට දිවයිනේ රජු හරිද? වරහන් ඇතුළේ ලංකාව මුස්ලිම් රජු සමග තෑගි භෝග හුවමාරු කරගෙන ඇත. මුස්ලිම් රජු සමග තෑගි භෝග හුවමාරු කරගෙන ඇත. හරිද? හරිද ළමයි එක? හරි සර්. රයිට් හරි. එතකොට අද අපි කතා කරේ ලංකාවේ පැරණි සමාජය කියන පාඩම 4 වෙනි පාඩම. ඒකේ අපි අනුමාත්‍රිකා ගණනාවක් ගැන කතා කළා. එක්තැන් සමිය කියන්නේ මොකක්ද? සභාව කියන්නේ මොකක්ද? මහලේ කියන්නේ කවුද? ඍෂිගිරිය ඇමතිගේ පාලනය, දසගම් මැත්තන්. ඊට පස්සේ අපි කතා කළා අතීත පාලකයෝ කොහොමද සෞඛ්‍ය කටයුතු සඳහා අනුග්‍රහය දැක්වුවේ මේ සමාජයට. ඊට පස්සේ අපි කතා කළා අතීත පාලකයෝ කොහොමද අසල්වාසී රටවල් සමග මෙන්ම දුර බැහැර රටවල් සමග මිත්‍රත්වය පවත්වාගෙන යන්න, සුහදත්වය වර්ධනය කරගන්න
කටයුතු කළේ කොහොමද මොනවද ඒවට උදාහරණ කියන එක තමයි අද අපි සාකච්ඡා කළේ. මුල් ටිකේ ඉන්න බැරි වෙච්ච කට්ටිය සහ සම්පූර්ණ නෝට් එක හොඳට තියෙන අය පුළුවන් නම් group එකට දාන්න ඒක. හෙට ක්ලාස් එකට එන අයට කලින්ම ලියා ගන්න ලේසි. එතකොට මට පැය දෙකක් කරන්න ඕනෙත් නෑ. ඒ නිසා ඒක දාන්න group එකට සහ අපි ඔන්ලයින් ක්ලාස් එකක් දිගටම යනවා. ඒකට සහභාගී වෙන අය බය වෙන්න දෙයක් නැහැ. ඔන්ලයින් එකක් දිගටම කරනවා අපි. සහ අනිත් ක්ලාසස් නම් මේ මාසෙදී අපිට පටන් ගන්න අවස්ථාව තියෙනවා. ඔයගොල්ලන්ගේ යාළුවන්ට පන්තිය ගැන දැනුවත් කරන්න. අලුතින් එන අයටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පාඩම් කීපයක් ගියා වුණාට අල්ලගන්න තාම අවස්ථාව තියෙනවා මේ කරපු දේවල්. ඔයගොල්ලන් අනිවාර්යෙන් මේක කරන්න. ඔයගොල්ලන්ගේ හොඳම යාළුවට පන්තිය ගැන පොඩක් කියන්න මේකට සහභාගී වෙලා බලන්න කියලා. එතකොට ළමයි අපි අද මැප් මාකින් කරන්නේ නැහැ. ඊළඟ දවසේ අපි මැප් එකක් මාක් කරමු. අදට මෙච්චරයි. එතකොට හතරවෙනි පාඩම අපි ස්ටාර්ට් කරා. අපි සෑහෙන දෙයක් කරා. පළවෙනි පාඩම ඉවරයි. දෙක ඉවරයි. තුන ඉවරයි. දැන් හතරත් ස්ටාර්ට් කරා. ලබන සතියේ ආර්ථිකය කියන කොටස ඉඳලා ඒක අලුත් කොටසක් එතකොට ආර්ථිකය කියන කොටස ඉඳලා ලබන සතියේ සාකච්ඡා කරමු. නේද? අදට එච්චරයි. හැමෝටම ආයුබෝවන්. ආයිබෝවන් සර්. Thank you, sir. ආයිබෝවන් සර්. ආයුබෝවන් සර්. Thank you sir. Kita mau